වස්සාන ධර්ම දේශනා කුසල කර්ම වැඩියෙන් කළොත් අපට අත්වන්නේ සැප ප්‍රතිවිපාක. ඒ නිසා සැප ප්‍රතිවිපාක සංසාරේ ලබන්න නම් කුසල කර්ම පුණ්‍ය කර්ම කරන්න ඕන. පින් වැඩි කියන්නේ සැප වැඩි කියන එකනේ. ඒ කියන්නේ කුසල කර්ම වලට පුණ්‍ය කර්ම වලට ලැබිලා තියෙන්නේ සැප. යමෙක් අකුසල කර්ම පාප කර්ම කළොත් ඒවට ඉතින් දුක් විඳින්න වෙනවා. නමුත් අපි හිතනවාද අපි අතරින් කී දෙනෙක් මේක හොඳ කර්මයක් මේක කරන්න ඕන මේක නරක කර්මයක් මේකෙන් වෙන් වෙන්න ඕන. අන්න එහෙම සිතා කටයුතු කරනවා නම් මේ සමාජයේ කොයිතරම් යහපත් තැනකටපත් වෙනවද පින්නතුනේ. මේවා සිතන් නැති එක තමයි මේ සමාජය පුද්ගලයා අයහපත් වෙලා සමාජයත් අයහපත් වෙන්නේ. එහෙනම් මේ කාරණා පහම අපි කවුරුත් සිහියට ගත යුතු කාරණා හැටියට බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ. මොනවද කාරණා පහ? පළවෙනි කාරණාව තමයි ජරාවටපත් වෙනවා වයසට යනවා කියන එක. දෙවෙනි කාරණාව ව්‍යාධිය හෙවත් ලෙඩ වෙනවා කියන එක. තුන්වෙනි කාරණේ තමයි මරණයටපත් වෙනවා කියන කාරණාව. හතරවෙනි කරුණ තමයි ප්‍රිය දෙයින් වෙන් වෙන්න සිද්ධ වෙනවා. ප්‍රිය පුද්ගලයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා. ප්‍රිය දේවල් වලින් වෙන් වෙන්න සිද්ධ වෙනවා. පස්වෙනි කාරණාව තමයි කර්මය දායාද කොට අපි ජීවිතේ පවත්වාගෙන යනවා කියන්නේ. මේ කර්මයත් එක්ක තමයි අපේ ජීවිතය දෝලණය වෙමින් තියෙන්නේ. මේ කාරණා පහ අපට සිතන්න පුළුවන් නම් සිටිය යුතුයමයි. ඒ සිතන්න පුළුවන් නම් තමයි අපේ ජීවිතයේ යහපත් වෙනකට හැඩගැන්වෙන්නේ. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාවේ ප්‍රධාන අරමුණ වන්නේ නැදිමාල නිකපේ මාවත නොම්බර 14 ලිපිණයේ විසූ මීට මාස 3කට පෙර හදිසියේ අභාව ප්‍රාප්ත වූ වෛද්‍ය සිසිර විජේසූරිය මහත්මයාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් තිමස්පූර්ණ පින්කම වෙනුවෙන් වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ නැදිමාලේ පදිංචි සුරේෂ් රුක්ෂාන් පුතු සහ ඉතාලියේ පදිංචි සුදේශ් අකිල පුතු නයෝමි පෙරේරා ලේලිය සහ වෛද්‍ය සිසිර විජේසූරිය මහත්මයාගේ දයාබර බිරිඳ සුධර්මා ජයලත් මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිසයි. අද දේශකයාණන් වහන්සේ අතිපූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, දැන් මේ ඔබ සූදානම් වන්නේ ලෝතර තථාගත බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා විශේෂෙහි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න. මේ ධර්ම දේශනාවෙහි
පුණ්‍යවන්ත වූ දායකත්වයෙන් කටයුතු කරන්නේ නැදිමාලේ පදිංචි සුරේෂ් රුක්ෂාන් පුතු සහ ඉතාලියේ පදිංචි සුදේශ් අකිල පුතු නයෝමි පෙරේරා ලේලිය සහ දයාබර බිරිඳ සුධර්මා ජයලත් මහත්මිය ඇතුළු පින්වත් පිරිසයි. මේ පින්වතුන්ගේ මූලික අරමුණ ප්‍රධාන අරමුණ තමයි නැදිමාල නිකපේ මාවත අංක 17 මේ ලිපිනයේ පදිංචිව සිට මීට මාස 3කට පෙර හදිසියේ අභාව ප්‍රාප්ත වූ වෛද්‍ය සිසිර විජේසූරිය මහත්මයාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් තෙමස් පූර්ණ පින්කම වෙනුවෙන් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිද්ධ කිරීම තමයි බලාපොරොත්තුව. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු එතුමාට වෛද්‍ය සිසිර විජේසූරිය මහතාට භවගාමී ජීවිතේ වාසනාවන්ත වේවා. අවසන උතුම් අමා මහ නිවනම සාක්ෂාත් වේවා කියා. තවත් අරමුණු කීපයක් තියෙනවා. අපි ඒවා ධර්මදේශනාව අවසානයේදී සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කිරීම ආශිර්වාද කිරීම කරමු. එතෙක් බුදු බණ පදයකට අවධානය යොමු කරමු පින්වතුනි. පින්වතුනි බණ පදයක් අහනකොට තමයි දහම් දැනුම ධර්මඥානය ධර්මාවබෝධය අපට ලබා ගන්න පුළුවන් වන්නේ. ඇසූ බණපද නැවත නැවත අහනවා නම් ඒ අහපු ධර්මය හොඳින් හිත තුල ස්ථාවර වෙනවා. ඇදතෙන් තිබුණා නම් ඍජු වෙනවා. වැරදි තැන් තිබුණා නම් නිවැරදි වෙනවා. සැකතැන් තිබුණා නම් දුරු කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා ධර්ම ශ්‍රවණයේ එච්චර වැදගත් පින්වතුනි. පින්වතුනි අපේ සිත හැම වෙලාවෙම එකම ආකාරයෙන් පවතින්නේ නැහැ. හැම වෙලාවෙම හිත වෙනස් වන සුළුයි. අපි ඇස කන නාසාදී ඉඳුරන්ගෙන් රූප ශබ්ද ගන්ධ ආදී පංචකාම සම්පත් ග්‍රහණය කරගන්නවා. ඒ ග්‍රහණය කර ගැනීමත් එක්ක සිත තුළ අරමුණු හට ගන්නවා. ඒ කියන්නේ සිතුවිලි ඇති වෙනවා. ඒ සිතුවිලි ලෝභ වෙන්න පුළුවන්, දේශ සහගත වෙන්න පුළුවන්, මෝහ සහගත වෙන්න පුළුවන්. අලෝභ සහගත, මෛත්‍රී සහගත, ප්‍රඥා සහගත වෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම හිත වෙනස් වෙනවා. පින්වතුනි අපි කවුරුත් අෂ්ටලෝක ධර්මයට මුහුණ දෙන අය. මේ අටලෝ දහමට මුහුණ දෙනකොට පින්වතුනි ලාභයක්, කීර්තියක්, ප්‍රශංසාවක් ලැබෙනකොට අපට සතුටක් හිතට දැනෙනවා. හිතෙන් ආඩම්බර වෙනවා. නමුත් පින්වතුනි දුකක්, කනගාටුවක්, අලාභයක් අපට එනකොට අපි මානසික වැද වැටෙනවා. මනස නොසන්සුන් වෙනවා. මනස වික්ෂිප්ත වෙනවා. සමහර විටාවට අපිට කලකිරෙනවා. ජීවිතෙත් එපා වෙච්ච වෙලාවල් ඇති. මෙන්න මේ වගේ හිත නොසන්සුන් වෙන වෙලාවකදී හිත සංසුන් කරගෙන හිතට සහනය සංසිඳීම ළඟා කරගන්න බණපදයක් ශ්‍රවණය කරන්න ඕන. පින්වතුනි අපි කාගේ ජීවිත අංග සම්පූර්ණ නැහැ. අපේ ජීවිත විවිධ අඩුපාඩු සහිතයි. ඒකට හේතුව අපි තාම ප්‍රත්‍යඥාය. රාහත් වෙල මාර්ගඵල අවබෝධයක් ලැබලා නැහැ. ඒ නිසා අපට විවිධ අඩුපාඩුකම් දුර්වලකම් අපේ ජීවිතය තුළ තියෙනවා. අන්න ඒව මගහරවාගෙන නිවැරදි දැක්මකින් ඉස්සරහට යන්න. මෙලොව ජීවිතය සාර්ථක කරගන්න. පරලොව ආයති භවයේ සුගතිගාමී ප්‍රතිසන්දියක් ලබන්න.
අපට ඕන වෙන්නේ බණපදයක්. කෙනෙක් මිත්‍යා දෘෂ්ටියක ඉන්නවනම් ඔහුට සම්‍යක් දෘෂ්ටිය ලබා දෙන්නත් බලපාන්නේ ධර්මය. මේ සියල්ලටම වඩා පින්නතුනේ. අනමතග්ගෝ යං භික්කවේ සංසාරෝ. මේ අනවරාග සංසාරයේ සැරිසරන අපට මේ සසර දුක නිවා උතුම් අමා මහ නිවනින් සැනසෙන්නට බලපාන්නේ බණපදයක්. බණපදයක් අහන්න නැතුව මේ ලෝකේ කාටවත් මාර්ගඵල අවබෝධය හිවත් නිර්වාණය සාක්ෂාත් කරගන්න බෑ. නිවන් දකින්න එහෙනම් බණපදයක් අහන්නම ඕන. අටුම ගානේ භාවනා කමඨහනක් වශයෙන්වත් බණපදයක් ශ්‍රවණය කරන්න ඕන පින්නතුනේ. පින්නතුනි අද ඔබට මේ දේශනාව තුළින් මතක් කරලා දෙන්න උත්සාහ කරන්නේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ පංචක නිපාතයට ඇතුළත් ඨාන සූත්‍රයේ ඇසුරින් ධර්ම කරුණු කීපයක්. මේ සූත්‍රය දේශනා කළේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ. භික්ෂූන් වහන්සේලා අමතා පෙන්වා දෙනවා පංචමානි භික්කවේ ඨානානි අබින්නම් පච්ච වෙක්කි තප්පං. පච්ච වෙක්කි ප්‍රත්‍යවේක්ෂා කළ යුතු නිතර සිටිය යුතු පංචමානි භික්කවේ මහණෙනි කරුණු පහක් තියෙනවා. කවුද මේව හිතන්න ඕන? ඉත්‍යාවා පුරුෂේනවා ගහට්ටේනවා පප්පජිතේනවා. ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා. මෙන්න මේ සිව් කොටස විසින් සිටිය යුතු ප්‍රත්‍යවේක්ෂණය කළ යුතු කරුණු පහක් බවයි බුද්ධ දේශනාවේ පෙන්වා දී තියෙන්නේ. මේ කරුණු අතරේ තියෙනවා පින්නතුනි පළවෙනි කරුණ තමයි කෙනෙක් ජරාවටපත් වීම. 2 ව්‍යාධියටපත් වීම ලෙඩවීම. 3 මරණයටපත් වීම. 4 ප්‍රියමනාප දේවල් වලින් ඉවත් වෙන්න සිද්ධ වීම. 5 සෑම කෙනෙක්ම කර්මය දායාද කොට ඇති බව වටහා ගැනීම. මෙන්න මේ කරුණු 5 ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා අපි කවුරුත් සිටිය යුතු කරුණු 5ක් පින්වතුනි. බලමු එකින් එක. පින්වතුනි අපි සියලු දෙනාටම උදාවන අපි සියලු දෙනා විසින් සිහි කළ යුතු මේ කරුණු 5 අතරේ පළවෙනි කරුණ තමයි සෑම කෙනෙක්ම ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා අපි කවුරුත් ජරාවටපත් වෙන බව සිටිය යුතු මූලික කරුණක්. ජරා ධම්මෝමි ජරා අනතීතෝති අබින්නම් පච්ච වෙක්කි තප්පං. ඉත්‍යාවා පුරුෂේනවා ගහට්ටේනවා පප්පජිතේනවා. පින්වතුනි අපි ජරාව පදනම් කොටගෙන ඉන්නවාය. මේ ජරාවට පත්වීම ඉක්මවා යා නොහැකිය යන හැඟීම අපි තුල තියෙන්න ඕන. මටත් ඔබටත් මේක සාධාරණයි. ගිහියෙකුටත් පැවිද්දෙකුටත් ස්ත්‍රියකටත් පුරුෂයෙකුටත් කාටත් සාධාරණ දෙයක්. ජරාවටපත් වෙනවා කියන්නේ දිරීවටපත් වෙනවා නැත්නම් වයස්ගත වෙනවා කියන එකයි. මේ වයසට යන එක මේ ජරාවටපත් වෙන එක මේ දිරීම අපි කිසිවෙකුට නතර කළ නොහැකි. මටත් එකයි ඔබටත් එකයි. නමුත් අපි මේ පිළිබඳව කීයෙන් කී දෙනාද පින්නතුනි හිතන්නේ? හැමදාම තරුණ වයසේදී තරුණ වයසේ සිටිය හැකි බව අපි වයසට යන්නේ මේ හැඟීමෙන් තමයි
බොහෝ දෙනෙක් කටයුතු කරන්නේ. අපි වයස්ගත වෙනවා, අපි ජරාවටපත් වෙනවා. අපි හිටපු ස්වභාවයේ හැමදාම ඉන්න බෑ කියන తত্ত্বය අපි අතරින් කීයෙන් කී දෙනාද මෙනෙහි කරන්නේ. දැන් බලන්න පින්වතුනි, ඔබත් මමත් හැදෙන්නේ මේ මනුෂ්‍ය ජීවිතයේ සකස් වෙලා තියෙන්නේ මහා භූත කොටස් වලින්. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. මේ කොටස් වලින්. එතකොට මේ රූපය අපි තුල තියෙන මේක රූපය කියලා කියන්නේම රූපති වෙනස් වෙනවා කියන අදහසෙන්. එහෙනම් මේ රූපය වහමහා නිමේෂයක් පාසා වෙනස් වෙමින් වයස්ගත තත්ත්වයට දිරීමට ජරාවටපත් වෙනවා. දැන් බලන්න පින්නතුනි, ඔබේ සම ගැන හිතන්න. ශරීරයේ තියෙන සම මතු පිටින්ම තියෙන එක. තරුණ කාලේ මේ සමේ ස්වභාවය කොහොමද? මැදිවියටපත් වෙනකොට සමේ ස්වභාවය කොහොමද? වයෝ වෘද්ධ වෙනකොට සමේ ස්වභාවය කොහොමද? කුඩා කාලයට වඩා තරුණ කාලේ වෙනස්. හොඳට තේජාන්විත ස්වභාවයෙන්, පැහැපත් ස්වභාවයෙන්, ආකර්ෂණීය ස්වභාවයෙන් මේ හැම සකස් වෙලා තිබුණා. නමුත් අපි ක්‍රමයෙන් මැදිවියටපත් වෙනකොට මේ සමේ මොකද වෙන්නේ? මේ ධාතු කොටස් පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු කොටස් සමබරව තියෙන එක වෙනස් වෙනවා. මේකේ තියෙන ආපෝ ධාතු ශක්තිය මේක ක්‍රමයෙන් අඩු වෙවි යනවා. පඨවි තද ගතිය වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? අර තිබිච්ච හැමී තිබිච්ච පැහැපත් බව, ලස්සන මුදුමොලොක් බව, ආකර්ෂණීය බව ක්‍රමයෙන් නැති වෙලා යනවා. වයෝ වෘද්ධ වෙන්න හැමී වියලීම පඨවි ගතිය තව වැඩි වෙනවා. හැමරැලි වැටෙනවා. ආකර්ෂණීය නැති වෙනවා. බලන්න හිතෙන්නේ අර පැහැපත් බව නැති වෙලා යනවා. කොච්චර පැහැපත්ව හිටියත් මේ ජරාවටපත් වෙනවා කියන එක කිසිවෙකුට මොන මේකප් දැම්මත්, මොන ආලේප පාවිච්චි කරත්, මොනතරම් ව්‍යායාම කළත්, මොනතරම් තෙල් වර්ග භාවිත කළත් පින්වතුනි, මේ හැම අපි වයසට යනකොට මේ හැමේ වෙනස් වීම නතර කරන්න බෑ. දත් ටිකේ වෙනස් වීම නතර කරන්න පුළුවන්ද? බෑ. දි รา පත් වෙනවා, ඇදෙනවා, විකෘති වෙනවා. ඒ වගේම කෙස්වල මේ ඉදෙන ස්වභාවය, සුදු වෙන ස්වභාවය කොච්චර කොණ්ඩේ කළු කර හිටියත් තමන් දන්නවා මේ තියෙන්නේ නියම ස්වභාවය නොවන බව. සුදු වෙන එක වළක්වන්න බෑ. කෙස් හැලෙන එක වළක්වන්න බෑ. කන් ඇහෙන එක එන්න අඩු වෙනවා. දිවට රස දැනෙන එක එන්න අඩු වෙනවා. යන්නේන ගමන බිමන තරුණ කාලේ වගේ වයෝ වෘද්ධ වුණාම කරන්න බෑ. දුවලා පැනලා ඉක්මන් කරලා කෑකෝ ගහලා වැඩ කරන්න බෑ. එන්න බැරි තත්ත්වයටපත් වෙනවා. මේක තමයි ජරා ස්වභාවය. දිරීම. මේ කෙස් ලොම් නියදත් සම ඇට මිදුළු නහර මේ සියල්ල ක්‍රමයෙන් වයෝ වෘද්ධ නැත්තම් දිරීමටපත් වෙලා ඒවායේ තියෙන ප්‍රාණිකත්වය ක්‍රමයෙන් අඩු වෙලා යනවා. අපට අර තිබිච්ච ජවය දුවල පැනලා වැඩ කරන්න හැකියාව තිබුණා. ඒ ජවයත් ටික නැති වෙනවා. අඩු වෙලා යනවා. ශක්තිය දාලා කෑ ගහලා කතා කරන්න පුළුවන්කම අඩු වෙලා යනවා. වේගයෙන් ඇවිදින එක අඩු වෙලා යනවා. අපි වැඩියෙන්ම කලේ මොකද්ද? කන බොන එක. හොඳට අතින් අනලා එහෙම නැත්නම් හැඳි ගෑරුප්පු වලින් අගේට රස බලමින් කෑම කෑවා. විවිධ කෑම වර්ග. ඒ වුණාට අපිට මොකද උනේ? අපිට උනේ වැඩියෙන්ම කළ එක වයෝ වෘද්ධ වෙනකොට අපට අඩුවෙන්ම කරන්න සිද්ධ වෙනවා.
ඒ කාලේ වගේ එතකොට කන්න බෑ. එන්න ඉන්න කෑම රස නැහැ. ගොඩක් කන්නත් බෑ. පොඩ තමයි කන්නේ. කන ටික ගිල ගන්න බෑ. මේ தത്വයට සෑම මිනිස්සෙක්මපත් වෙනවා. හදිසියෙ නොමරුණොත් මේකට මුහුණ දෙන්න ඕන. කාටවත් මේකෙන් ගැලවෙන්න බේරෙන්න බෑ පින්නතුනේ. වයෝ වෘද්ධ වෙන එක, වයසට යන එක, දිරීමටපත් වෙන එක හැම කෙනාටම සාධාරණයි. මේක හිතන්න ඕන. මේක නොහිතන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. අන්තිමට අපිට වෙන්නේ කෑම ටික කන්න බෑ. අතින් අරගෙන කටට ගන්න බෑ. කවුරු හරි කවන්න ඕන. අවසානයේ ඒකත් නතර වෙලා අපිට මොකද වෙන්නේ? බටේකින් කෑම යවන තත්ත්වයටපත් වෙනවා. මේ ශරීරයේ බලන්න මොන තරම් කුණු කොටක්ද? මේක තමයි ස්වභාවය. ඊළඟට අපි හොඳට තරුණ කාලේ ඇවිත්තා. ලංකාව පුරාම ඇවිත්තා. පිටරටත් ගියා. හොඳට ඉදලරන් අතු ගෑවා. කොස්සරන් අතු ගෑවා. උදැල්ලෙන් වැඩ කළා. පොරව අරගෙන දර ටික පැලුවා. වතුර බාල්දිය උස්සලා හොඳට නෑවා. වතුර කලයේ ගෙදරට අරන් ආවා. නමුත් දැන් එකක්වත් බෑ. දැන් අපි ඇවිදින්න කම්මැලි වෙනවා. කම්මැලි වෙන්නේ බැරි නිසා. අවසානයේ අපේ ගමන දරුවෙක් කතා කරත් යම් තාත්තේ අම්මේ මේ අහවල් තැනට කෑමක් කන්න. අනේ පුතේ මට බෑ. පුතාලා යන්න. මං ගෙදර ඉන්න. දැන් බෑ වාරුනේ. කන්දක් නගින්න තියා සමබිමකවත් ඇවිද ගන්න බෑ. අඩිය උස්සලා අනිත් අඩිය තියන්න ශක්තිය නැහැ. දෙපැත්තෙන් අල්ලගෙන කවුරු හරි යන්න ඕන. අවසානයේ අපේ ගමන සීමා වෙනවා. තමා නිදන කාමරයටත් වැසිකිළියටත් පමණක්. ඒකත් නතර වෙලා නිදන කාමරයට සීමා වෙනවා. වාඩි වෙන්න බෑ, නැගිටින්න බෑ. දැන් ඇඳේම එකතෙන් වෙනවා. ඔය தත්ත්වයට ඔබත් මමත් වයෝ වෘද්ධ වෙනකන් හිටියොත් අනිවාර්යයෙන්මපත් වෙනවමයි. මේකෙන් වෙන් වෙන්න ගැලවෙන්න බෑ පින්නතුනේ. මේක යථාර්ථයයි. මෙන්න මේ යථාර්ථය අපි තේරුම් ගන්නේ නෑ. මේක හිතන්නේ මෙනෙහි කරන්නේ. ජරාවටපත් වෙන බව අපි නිතර සිටිය යුතු කරුණක්. නැත්තම් අපි තුල මේ තරුණ මදේ යොබ්බන මතය හිත තුල නලියන්න පොපියන්න පටන් ගන්නවා. අන්නේ යොබ්බන මදය නැති කරගන්න නම් මේ වයෝ වෘද්ධ වෙනවාය, දිරීමටපත් වෙනවාය කියන එක අපි සිටිය යුතු කාරණයක් වෙන්නතුනේ. දෙවැන්න තමයි ව්‍යාධි එවත් ලෙඩ වෙන එක. දෙවෙනි කාරණය. මේකත් අපි හිතන්නේ ලෙඩක් හැදෙනකම්ම අපි හිතන්නේ. හිතන්නේ මට ලෙඩ නැහැ. මම නිරෝගී. මම බෙහෙත් පෙත්තක්වත් බීලා නැහැ කවදාවත්. සමහර අය කියන්නේ මහ උජාරුවෙන්. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ව්‍යාධි ධම්මෝමි ව්‍යාධි අනතීතෝති. මේ ලෙඩ රෝග හැදෙනවා කියන එක ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා අපි කාටත් උරුම වන තත්ත්වයයි. ඒ තත්ත්වයෙන් වෙනස් වෙන්න බෑ පින්නතුනේ. ලෙඩක් නැති කෙනෙක් ඉන්නවද? නෑ. හැම කෙනාටම මොකක් හෝ ලෙඩක් තියෙනවා. රෝග නිට්ටං පබං ගුරං. රෝගයට ආකරයක් මේ ශරීරය. ශරීරයේ දිරනකොට මුළු ශරීරයම රෝගී වෙනවා. ඒ නිසා මට ලෙඩක් නැහැ කියලා කියන්න තරම් හැකියාවක් කාටවත් නැහැ. ළමා කාලේ නැති වෙන්න පුළුවන්, තරුණ කාලේ නැති වෙන්න පුළුවන් එහෙම දෙයක්.
හැබැයි වැඩිහිටියෙක් වෙනකොට වයෝවෘද්ධ වෙනකොට විවිධ අසනීප හට ගන්නවා. වාත සමුට්ඨාන ආබාධා, සෙම්ම සමුට්ඨාන ආබාධා, පිත්ත සමුට්ඨාන ආබාධා, උතු පරිණාමච ආබාධා, විසම පරිහාරච ආබාධා, ඕපක්කමික ආබාධා, කම්ම විපාකච ආබාධා. මේ தත්ත්වය ඇති වෙනවා. ඒ නිසා ලෙඩ වෙනවයි කියන එක අපි නිතර සිහි කළ යුතු තවත් කරුණක්. කොයි මොහොතේ ලෙඩක් හැදේවිද කියලා කාටවත් කියන්න බෑ. එහෙනම් ලෙඩ වෙනවා කියන එක දැනගෙන අපි කටයුතු කරන්න ඕන. වාපිත්සෙම් කිපිලා ලෙඩක් හැදුන්නේ නැත්තම් කර්ම ලෙඩක් හරි හැදෙනවා. කම්ම විපාකජ ආබාධා කිව්වේ ඒකයි. කර්මයෙන් හරි ලෙඩක් හැදෙනවා පින්නතුනේ. අපි ඕනම ලෙඩක් කර්මයට දානවා. ඒක වැරදි. හැම ලෙඩේම කර්ම ලෙඩ නෙවෙයි. නමුත් කර්ම ලෙඩත් මේ අතරේ තියෙනවා. මේ ලෙඩ වෙනවා කියන එක නොහිතන එක තමයි තවත් ගැටලුවක් වෙන්නේ. අපි කවුරුත් සිටිය යුතු කරුණක්. එහෙම ලෙඩ වෙනවා කියලා හිතනවා නම් අපි තුල තියෙන ආරෝග්‍ය මදය නැති වෙලා යනවා. නිරෝගීකම ගැන හිතත් මාන්නයක් ඇති වෙනවනේ. අන්න ඒක නැති වෙලා යනවා. තුන්වෙනි කරුණ තමයි පින්වතුනි මරණයටපත් වෙනවා කියන එක. ඔබටත් මටත් කාටත් සාධාරණ දෙයක් තමයි මරණය. මරණ ධම්මෝමි මරණං අනතීතෝති. මරණයටපත් වෙන එකත් අපි හිතන්න ඕන කාරණයක්. දැන් බලන්න කොච්චර අපි ධන දාන්නේ භවභෝග මිල මුදල් රන් රිදී මුතුමැණික් කොච්චර එකතු කළත් ඒ සියල්ල අපිට දාලා යන්න යම් තැන දවසක සිද්ධ වෙනවා. මේ කිසිවක් අරන් යන්න බෑ. මරණයටපත් වෙන වෙලාව අපි කාටවත් කියන්න බෑ. ජීවිතං ව්‍යාධි කාලෝච දේහ නික්කේපනං ගති. ජීවත් වන ආයුෂ ප්‍රමාණය කියන්න පුළුවන්ද බෑ. මොන අසනීපෙන්ද මැරෙන්නේ කියලා කියන්න පුළුවන්ද බෑ. මොන වෙලාවෙද මැරෙන්නේ කියලා කාටවත් කියන්න බෑ. උදේද, දවල්ද, හවසද, හැන්දෑවෙද, මධ්‍යම රාත්‍රියේද කියන්න බෑ. හැන්දෑවෙ නිදා ගන්නවා. රාත්‍රියේ උදේට නැගිටින්න පුළුවන් වේද කියලා කාටද කියන්න පුළුවන්? කාටවත් බෑ. එහෙමම අපි මිය ගිහිල්ලා. අවසානයේ අපට උරුම වන්නේ ලෑලි පෙට්ටියක්. ඔය රියන් හතර අපට උරුම වෙන්නේ. අඩාණ්ඩයයි සෝහන් පිටිය දක්වා ගිහිල්ලා පස්තාල වහලා ආපහු කට්ටිය එනවා. ඒ නිසා මේ මරණය කොයි මොහොතේ සිද්ධ වේද කියලා කාටවත් කියන්න බෑ පින්නතුනේ. දැන් බලන්න මංගල උත්සවවල විවාහ වෙලා මේ පෝරුවට නැග්ග වෙලාවේ එක්කෙනෙක් මැරිලා වැටෙනවා. කඩේට බඩු ගන්න කිය වෙලාවේ මැරිලා වැටෙනවා. මෙහිම අවස්ථා මෙහෙම සිද්ධි කොච්චර තියෙනවද බලන්න. ඒ නිසා මරණයටපත් වෙනවා කියන එක අපි බොහෝ දෙනෙක් හිතන්නේ නැති කරුණක්. තමන් කවදාවත් මැරෙන්නේ නොමැරෙනසේ ජීවත් වෙන්න තමයි මිනිස්සු උත්සාහ කරන්නේ. ඒකනේ කොච්චර අපරාධ කරනවද? කොච්චර හොරමැරකම් මංකොල්ල කෑම් කරනවද? කොච්චර අනුන්ට වින කරනවද? අනිත් එක්කෙනාගේ දියුණුව බලාගෙන ඉන්න බෑ.
සදාකල් ජීවත් වෙනවා වගේ හිතලා තමයි මේ විවිධ වැරදි අපරාධ සිද්ධ කරන්නේ. එහෙනම් අපි ඒක හොඳට හිතන්න ඕන. මෙනෙහි කරන්න ඕන. මරණය අපි කාටත් ආකාර හතරක් තියෙනවා සිද්ධ වෙන. එයින් එක් ක්‍රමයකට අපි මරණයටපත් වෙනවා. වළක්වන්න බෑ. ආයුක්ඛය, කම්මක්ඛය, උභයක්ඛය, උපච්ඡේදක කියලා ආකාර හතරක් තියෙනවා. ආයුක්ඛය මරණය. ආයුෂ ඉවර වෙලා මරණයටපත් වෙනවා. කම්මක්ඛය මරණය. ආයුෂ ප්‍රමාණය තියෙනවා. එහෙත් කර්ම ශක්තිය අවසන් වුණාම මරණයටපත් වෙනවා. උභයක්ඛය ආයුෂ ප්‍රමාණයයි කර්ම ශක්තියයි දෙකම එකම මොහොතේ අවසන් වීම නිසා අපි මරණයටපත් වෙනවා. උපච්ඡේදක ආයුෂක් තියෙනවා කර්මයක් තියෙනවා. හොඳට දැල්වෙන පහනක් වාගේ ආලෝකයේ දෙමින් දැල්වෙන පහනක්. මේක හුළඟක් ආවොත් නිවිල යන්න පුළුවන්. අපේ ජීවිතයත් හොඳට ජව සම්පන්නව කාලා බීලා ඇඳලා පැළඳලා හිටියත් එක පාරටම බරපතල කර්ම අපට විපාක දෙන්න තියෙන ඒවා තියෙනවා. සංසාරේ ප්‍රාණඝාතය කරලා තියෙනවා නම් අපි ශනිකව මරණයකටපත් වෙන්න පුළුවන්. අපි අකල් මරණ කියලා ඒවට කියනවා. නමුත් ඒ අපි අර්ථකථන දෙන්නේ ඔහුගේ ආයුෂ ප්‍රමාණය එතනින් අවසන්. හදිසි මරණයක් විදියට පෙනුනත් පෙර කරන ලද කර්ම ශක්තියක් ඉදිරිපත් වෙලා තමයි මරණයටපත් වෙලා තියෙන්නේ. අපි මැරෙන බව හිතනවා නම් මරණානුස්මෘතිය වැඩෙනවා. අපේ සසර ගමන අවසන් කරන්න ඕන වෙන ප්‍රබල භාවනාවක්. ඒ නිසා මරණයටපත් වෙනවා කියන එක සිහි කරනවා නම් අපෙන් සිද්ධ වෙන බොහෝ වැරදි සිදුවන්නේ නැහැ. නමුත් අපි කී දෙනාද මේ தત્ත්වය මෙනෙහි කරන්න හිතන්න. මරණයටපත් වෙන එක අපි හිතනවා නම් අපි තුල තියෙන ජීවිත මතය ඒකෙන් නැති වෙලා යනවා. ඔන්න තුන්වෙනි කරුණ අපි සිටිය යුතු නිතර මෙනෙහි කළ යුතු ප්‍රත්‍යවේක්ෂා කළ යුතු කරුණ. ඊළඟට හතරවෙනි කරුණ තමයි සියලු ප්‍රියමනාප දෙයින් ඉවත් වෙන්න සිද්ධ වෙනවා. හැමදාම ජීවිතේ පවත්වාගෙන යන්න බැරුව වගේ හැමදාම පින්වතුනි අපිට අපිත් එක්ක ඉන්න භෞතික වේවා අභෞතික වේවා දේවල් වලින් වෙන වෙන්න ඈත් වෙන්න සිද්ධ වෙනවා. මේක තමයි ස්වභාවය. සබ්බේ ඉමේහි පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති අබින්නම් පච්ච වේක්කිතප්පං ඉත්‍යාවා පුරුසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා. ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා සෑම කෙනෙක්ම හිතන්න ඕන දෙයක් තමයි ප්‍රිය මනාප සියලු දේවල් ජීවි අජීවි සියල්ල අපට නැති වෙලා යනවා. කෑම බීම වේවා ඇඳුම් පැළඳුම් වේවා යාන වාහන වේවා ඉඩකඩම් වේවා මිල මුදල් වේවා රන් රිදී මුතු මැණික් වේවා මේ සියල්ල අපට දාලා යන්න අනිවාර්යයෙන්ම අපෙන් වෙන් වෙනවා. දාලා යන්න සිද්ධ වෙනවා. මේ වගේ හිතන්න පුළුවන් නම්
මේ අපට තිබිච්ච දේවල් අපට අහිමි වෙනවාය. ප්‍රියමනාප පුජ්‍යලෝ අපෙන් අයින් වෙනවා. ප්‍රියමනාප දේවල් අපෙන් අයින් වෙලා යනවා. එහෙම හිතන්න පුළුවන් නම් පින්නතුනි, එහෙම හිතන කෙනාට බරපතල අකුසලයකින් වෙන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ චන්ද රාගයෙන් වෙන් වෙන්න පුළුවන්. ඒ දුරු කර ගන්න පුළුවන්. ඇත්තටම මොකද්ද චන්ද රාගය කියන්නේ? දැඩි ආශාව. මොනවටද අපි දැඩියෙන් ආශා කරන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවාට. මෙන්න මේවට තියෙන ඇල්ම, මේවට තියෙන ආශාව අපට යම් දවසක දුරු කර ගන්න පුළුවන් වෙනවා මේ විදියට හිතනවා නම්. ඔන්නෝක තමයි හතරවෙනි කරුණ. අපිට යම් දවසක අපි එකතු කරගත්ත, අපි ලං කරගත්ත හැම ප්‍රියමනාප දෙයකින්ම වෙන් වෙන්න සිදුවීමයි. බලන්න පින්නතුනි, මේ ජීවිතයේ ස්වභාවය හැටි. පස්වෙනි කරුණ බුදුහාමුදුරුවෝ මතක් කරනවා. අපි හැම කෙනෙක්ම සිහි කරන්න ඕන කර්මය අපිත් එක්ක ඉන්නවා කියන එක. කම්මස්ස කෝම්මි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි. කම්මස්ස කෝම්මි කම්ම දායාදෝ, අපි කර්මයේ දායාද කොට පවතිනවා. කම්මස්ස කෝම්මි කම්ම දායාදෝ කම්ම යෝනි, කර්මයේමයි උපත කොට පවතින්නේ. කම්ම බන්දු, කර්මයේමයි නෑදෑ කොට ඉන්නේ. කම්ම පටිසරණෝ, කර්මයේමයි පිළිසරණ කොට ඉන්නේ. යං කම්මං කරිස්සාමි, යම් කිසි කර්මයක් කළොත් මොන වගේ දේවල්ද? කල්යාණං වා පාපකං වා, යහපත් කර්මයක් හෝ අයහපත් කර්මයක්. අන්න ඒ වාට ප්‍රතිවිපාක විඳින්න අපට සිද්ධ වෙනවා. මම කළ කර්මයට මට ප්‍රතිවිපාක එනවා. මං හොඳ කර්ම කළොත් මට සැප ප්‍රතිවිපාක ලබා ගන්න පුළුවන්. අපි නරක කර්මයක් කළොත් ඒවට අත් වෙන්නේ දුක් ප්‍රතිවිපාකයි. අපි හිතුවත් නොහිතුවත්. බුදුරජාණන් වහන්සේටත් කර්ම විපාකය ලැබුණා. රහත් වෙලත් මහරහතන් වහන්සේලාටත් කර්මයේ විපාක දුන්නා. මං කදිම උදාහරණයක් පෙන්වන්නම් පින්වතුනි, බලන්න. කර්මය කියලා කිව්වම හිතන්නේ අපි අකුසල කර්ම ගැන විතරයි. නමුත් ඒක විතරක් නෙවෙයි, කුසල කර්මත් කර්ම. ඒ නිසා කුසල කර්මයක් කළොත්, දැන් බලන්න සීවලී මහරහතන් වහන්සේ ලාභීන් අතර අග්‍රස්ථානය. සංසාරේ ඉච්චරට දන් දීලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේ කවර තැනක හිටියත්, ගහක් ගලක් මහමුහුදේ හිටියත් දානේ කොහෙන් හරි ලැබෙනවා. අන්න බලන්න කර්මයේ විපාකය. ඒ වුණාට ලෝසක මහරහතන් වහන්සේ බලන්න. උන්වහන්සේ හැමදාම පිණ්ඩපාත යනවා. රහත් වෙලා කෙලෙස් නැසලා ඉවරයි. ඒ වුණාට දානේ හම්බ වෙන්නේ. මිනිස්සුන්ට පේන්නේ පාත්‍රය පිරීලා වගේ. ඉතින් කවුරුවත් දම් බෙදන්නේ නැහැ, පිණ්ඩපාතේ බෙදන්නේ නැහැ. හැමදාම එන්නේ පන්සලට හිස් පාත්‍රයෙන්. අනිත් හාමුදුරුවන්ට ලැබෙන දානය තමයි ලෝසක මහරහතන් වහන්සේටත් පිළිගන්වන්නේ.
අන්න බලන්න කර්ම විපාකයේ හැටි. මුගලන් මහරහතන් වහන්සේ බලන්න පෙන්වතුනේ. උන්වහන්සේ වැඩම කරද්දී හොරුන් ආව පහර දෙන්න. බේරුණාට මොකද නැවත වාරයක් ආයිත් මේ කර්මයේ විපාක දෙන්නේ නෝ. බේරුණයි කියලා. ඇයි මේ මා පසුපසම මෙච්චර කර්මයක් මේ හොරු පහර දෙන්න එන්නේ? සිහි කළ අතීතය බැලුවා. බලනකොට සංසාරේ කරපු පාප කර්මයක් තියෙනව විපාක දෙන්න. දැන් මේ යන්නේ අවසන් භවය. මේ අවසන් භවයේ විපාක දෙන්න ඉඩ ඇරියා. උන්වහන්සේගේ කර්මය ගෙවෙනවා, තවත් කට්ටියගේ කර්ම රැස් වෙනවා. ඒ නිසා මේ රහතන් වහන්සේට පවා කර්මයේ විපාක දුන්නා. ලෝසක මහරහතන් වහන්සේත් රහතන් වහන්සේ කෙනෙක්. අකුසල කර්ම විපාක දුන්නා. කුසල කර්ම විපාක දුන්න සීවලී මහරහතන් වහන්සේට. බලන්න පින්වත්තුනි, කර්මය කොයිතරම්නම් අපිත් එක්ක හඹායනවද? මනසාචේ පදුට්ටේන මනසා නරක හිතෙන් වාසතිවා කරෝතිවා යමක් කිව්වොත් කළොත් ඒකට එනවා තතෝනං දුක්ඛමන් වේති දුක් ප්‍රතිවිපාක. මනසාචේ පසන්නේන ප්‍රසන්න මනෝභාවයකින් වාසතිවා කරෝතිවා යමක් කිව්වොත් කළොත් අන්න ඒකට ප්‍රතිවිපාක ලැබෙනවා. ඒවට ලැබෙන්නේ සැප ප්‍රතිවිපාක. තතෝනං සුඛමන් වේති. එහෙනම් කර්මයෙන් වෙන් වෙලා ඉන්න බෑ. කර්මය අපි බද්ධයි. පෙර කර්මය අපට විපාක දෙනවා. දැන් කරන කර්මය අපේ ජීවිතයට එකතු වෙනවා. මේකෙන් කියන්නේ නැහැ සියල්ල කර්මයෙන් හෝ පෙර කර්මයෙන්ම සිදුවන බව. කර්මය එක සාධකයක්. දැන් නියාම ධර්ම ගත්තොත් ඒ නියාම ධර්ම අතර එක් නියාම ධර්මයක් තමයි කම්ම නියාමය. එහෙනම් කර්මය සියල්ල කර්මයෙන් සිදුවන බව නෙමෙයි මේ කියන්නේ. කර්මය අපට විපාක දෙනවා. පෙර කර්මයක් විපාක දෙනවා. කෙනෙක්ගේ උපත සිද්ධ වෙන්නේ අවසාන චුතිසිතට අනුව. එතකොට අවසාන චුතිසිතට අපට කුසල කර්මයක් හෝ අකුසල කර්මයක් තමයි හිතට එන්නේ. මේක තමයි ස්වභාවය. ඒ නිසා පින්වතුනි, කෙනෙකුගේ උපතට අවසාන කුසල කර්මය හෝ අකුසල කර්මයේ බලපෑව කියලා කියන්නේ කර්මයේ බලපෑවයි කියන එකයි. එහෙනම් උපත සිද්ධ වෙන්නේ කර්මයෙන්, මරණය සිද්ධ වෙන්නේ කර්මයෙන්. කර්ම විපාක අපිත් එක්ක ගමන් කරනවා. මේක අපි තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන. දැන් මා මුලිනුත් මතක් කළා, චුල්ලකම්ම විභංග සූත්‍රය ගත්තොත්, මහා කම්ම විභංග සූත්‍රය ගත්තොත් කර්මයට අනුව අපි අතරේ වෙනස්කම් ඇති වෙච්ච හැටි. දුප්පත් පොහොසත්කම් ඇති වෙලා තියෙනවා. කුලවන්ත කුලහීනකම් ඇති වෙලා තියෙනවා. ලස්සන අවලස්සනකම් ඇති වෙලා තියෙනවා. මේව ඇති වෙන්නේ කර්මානුරූපවයි. ඒ නිසා අපේ ජීවිතයට කර්මය ප්‍රබල ලෙස බලපා ඇති බව ඒ තොරතුරු වලින් අනාවරණය වෙනවා. ඔබටත් මටත්. ඒ නිසා කුසල කර්ම වැඩියෙන් කළොත්
අපට අත්වන්නේ සැප ප්‍රතිවිපාක. ඒ නිසා සැප ප්‍රතිවිපාක සංසාරේ ලබන්න නම් කුසල කර්ම පුණ්‍ය කර්ම කරන්න ඕන. පින් වැඩි කියන්නේ සැප වැඩි කියන එකනේ. ඒ කියන්නේ කුසල කර්ම වලට පුණ්‍ය කර්ම වලට ලැබිලා තියෙන්නේ සැප. යමෙක් අකුසල කර්ම පාප කර්ම කළොත් ඒවට ඉතින් දුක් විඳින්න වෙනවා. නමුත් අපි හිතනවාද අපි අතරින් කී දෙනෙක් මේක හොඳ කර්මයක් මේක කරන්න ඕන මේක නරක කර්මයක් මේකෙන් වෙන් වෙන්න ඕන. අන්න එහෙම සිතා කටයුතු කරනවා නම් මේ සමාජයේ කොයිතරම් යහපත් තැනකටපත් වෙනවද පින්වතුනි? මේවා සිතන් නැති එක තමයි මේ සමාජය පුද්ගලයා අයහපත් වෙලා සමාජයත් අයහපත් වෙන්නේ. එහෙනම් මේ කාරණා පහම අපි කවුරුත් සිහියට ගත යුතු කාරණා හැටියට බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ. මොනවද කාරණා පහ? පළවෙනි කාරණාව තමයි ජරාවටපත් වෙනවා වයසට යනවා කියන එක. දෙවෙනි කාරණාව ව්‍යාධිය හෙවත් ලෙඩ වෙනවා කියන එක. තුන්වෙනි කාරණේ තමයි මරණයටපත් වෙනවා කියන කාරණාව. හතරවෙනි කරුණ තමයි ප්‍රිය දෙයින් වෙන් වෙන්න සිද්ධ වෙනවා. ප්‍රිය පුද්ගලයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා. ප්‍රිය දේවල් වලින් වෙන් වෙන්න සිද්ධ වෙනවා. පස්වෙනි කාරණාව තමයි කර්මය දායාද කොට අපි ජීවිතේ පවත්වාගෙන යනවා කියන්නේ. මේ කර්මයත් එක්ක තමයි අපේ ජීවිතයේ දෝලණය වෙමින් තියෙන්නේ. මේ කාරණා පහ අපට සිතන්න පුළුවන් නම් සිටිය යුතුයමයි. ඒ සිතන්න පුළුවන් නම් තමයි අපේ ජීවිතයේ යහපත් වෙනකට හැඩගැන්වෙන්නේ. ප්‍රවිෂ්ඨ වෙන්නේ. හොඳ කරන්න පුජ්‍යලයා පෙළඹෙන්නේ. අර්ථවත් වැඩදායි ජීවිතයකට හිමිකම් කියන්නේ. මේ කරුණ පහ සිහි කරනවා. එහෙනම් පින්නුතුනි ඔබත් මමත් අපි කවුරු මෙන්න මේ කරුණු සිහියට ගනිමින් එදිනෙදා ජීවිතය ගෙවන්නට ක්‍රියා කරන්නේ නම් ඔබටත් මටත් අර්ථ සිද්ධිය සිදුවන මනුෂ්‍යත්වයක් නිර්මාණය කරගන්න පුළුවන්. අවබෝධයෙන් යුතු ජීවිතයක් ගොඩනගා ගන්න පුළුවන්. වැඩදායි ජීවිතයක් පවත්වාගෙන යන්න පුළුවන්. අනුන්ට කරදරයක් නොවන, හිංසාවක්, පීඩාවක් නොවන ජීවිතයක් පවත්වාගෙන යාම නිසාම මෙලොව වශයෙන් සාර්ථකභාවයත් පරලොව සුගතිගාමී ප්‍රතිසන්දියත් අවසන උතුම් අමා මහ නිවනත් අපට සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ මේවා නිතර මෙනෙහි කිරීමෙන්. ඒ නිසා මේ බණපදය ඔබේ ජීවිතයට මහා ශක්තියක් වේවායි මා ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයෙහි සදැහැති දායකත්වයෙන් කටයුතු කළේ නැදිමාලියේ පදිංචි සුරේෂ් රුක්ෂාන් පුතු සහ ඉතාලියේ පදිංචි සුදේශ් අකිල පුතු නයෝමි පෙරේරා ලේලිය සහ දයාබර බිරිඳ සුධර්මා ජයලත් මහත්මිය ඇතුළු පින්වත් පිරිසයි. අපි දන්නවා මේ සුධර්මා ජයලත් මහත්මිය අපි හොඳින් දන්නා කෙනෙක්. ඉතින් එතුමිය ලංකාවට ආපු වෙලාවෙත් අප විහාරස්ථානයට පැමිණිලා විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් එහි කටයුතු වෙනුවෙන් ආධාර උපකාර පවා කළා මට මතකයි. ඉතින් එයත් මං සිහිපත් කරන්නේ මේ අභාවයට පත්වෙච්ච තම ස්වාමි පුරුෂයාට පුණ්‍යානුමෝදනාව සිද්ධ කළ හැකි නිසා. ඉතින් නැදිමාල නිකපිමාවතේ අංක 17 ලිපිණේ විසූ මීට මාස 3කට පෙර හදිසියේ අභාව ප්‍රාප්ත වූ වෛද්‍ය සිසිර විජේසූරිය මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් තමයි මේ තෙමස් පූර්ණ පින්කම වෙනුවෙන් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ ධර්මදේශනාවක් පවත්වන්න කල්පනා කළේ. ඒ නිසා ලබාගත් මේ පින් බෙලෙන් එතුමාට භවගාමී ජීවිතය තුළ සැපවත් භාවය ලැබේවා, උතුම් අමා මහ නිවනම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු. සෙසු අරමුණු අතර තියෙනව සෙත් ප්‍රාර්ථනා කරනවා සුරේෂ් රුක්ෂාන් පුතුට, සුදේශ් අකිල පුතාට හා ඔහුගේ දයාබර බිරිඳ නයෝමි පෙරේරා සහ ඇලෙක්සැන්ඩ්‍රෝ ක්ලවුඩියෝ ආන්ජලෝ යන මොනුපුරන් තිදෙනාටත් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.
ඒ වගේම සුධර්මා ජයලත් මහත්මියගේ සහෝදර සහෝදරියන් ඇතුළු එම පවුල්වල සියලුම දූ දරුවන්ටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. වෛද්‍ය සිසිර එම් විජේසූරිය මහත්මයාගේ අවමංගල්‍ය උත්සවය වෙනුවෙන් අප කැප වී වෙහෙස වී කටයුතු කළ උදව් උපකාර කළ සියලු දෙනාටත් අවමංගල්‍ය උත්සවයේ ආගමික චාරිත්‍ර ඉටු කිරීම වෙනුවෙන් වැඩම කොට වදාළ මහා සංඝරත්නයටත් ආශිර්වාද කරන අතර දේශකයාණන් වහන්සේ වන අතිපූජ්‍ය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගයාන් දුෂ්‍යන්ත මහතා ඇතුළු වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ කාර්ය මණ්ඩලයට ආශිර්වාද කරන අතර උදාවන මේ සිංහල අලුත් අවුරුද්දේ ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ සියලු ප්‍රාර්ථනා ඒ අයුරින් ඉෂ්ට සිද්ධ වේවා. සියලු දෙනාටම මෙලොව යහපත වේවා. පරලොව සුගතිය වේවා. අවසන උතුම් අමා මහ නිවනම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ නදිමාල නිකපේ මාවතේ නොම්බර 17 ලිපිනේ විසූ මීට මාස 3කට පෙර හදිසියේ අභාව ප්‍රාප්ත වූ වෛද්‍ය සිසිර විජේසූරිය මහත්මයාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් තෙමස් පූර්ණ පින්කම වෙනුවෙන් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ නදිමාලේ පදිංචි සුරේෂ් රුක්ෂාන් පුතු සහ ඉතාලියේ පදිංචි සුදේශ් අකිල පුතු නයෝමි පෙරේරා ලේලිය සහ වෛද්‍ය සිසිර විජේසූරිය මහත්මයාගේ දයාබර බිරිඳ සුධර්මා ජයලත් මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිසයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එම පින්වත් පිරිසටත් වහවහාම ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නෑහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තිරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13 වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා